ද්වීපිතේ අපි මීට කලින් සාකච්ඡා කරුවා 11 වසරේ 9 වෙනි පාඩමේ මුල් කොටසදී. ඒ කියන්නේ ප්‍රතිශත සාකච්ඡා කරුවා සුළු පොලිය සහ වැල් පොලිය සාකච්ඡා කරුවා. අපි සාකච්ඡා කළා මේ කොටස් දෙක දැන්ටමත් YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔබට මේ කොටස් දෙක YouTube එකෙන් බලා ගන්න පුළුවන්. right? ඊළඟට අපිට තව සාකච්ඡා කරන්න තියෙන්නේ මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගන්න කිරීම. ඒතකොට ඒක බොහොම සරලව මම දැන් කියලා දෙන්නයි යන්නේ. right? ඊළඟට අපි මේ විතරක් නෙවෙයි ඉස්සරහට සියලුම පාඩම් ටික අපි නොමිලේ ලබා ගැනීමට අපි YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් පිළිම ඒවා බලන්න. ඒ නිසා අපේ නව අලුත් channel එකට subscribe කරන්න කියලා මම ඉල්ලනවා හැමෝගෙම. ඒ වගේම දැන් අපි හිතමු අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න ඕන නම් මේ නම්බර එකට message එකක් ගන්න. මොකද ඒකෙන් ගන්න පුළුවන් ටියුට්ස් තරන්නේ. මේ WhatsApp නම්බර එකට message එකක් එවන්න. මේකට message එකක් එවන්න. එතකොට ඒකෙන් අපිට අපේ WhatsApp group එකට සම්බන්ධ වුණාන් පස්සේ අවශ්‍ය කරන ටියුට්ස් තරන්නේ ඔක්කොම ලබා ගන්න පුළුවන්. right? අපි වැඩි දෙයක් දෙනවා ඒක ඉතින් ලබා ගන්න අවශ්‍ය කට්ටියට. අමතර ගැටලු එතකොට අමතර ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. right? දැන් අපි සාකච්ඡා කරමු බං තුන්වෙනි මේ ඊළඟ කොටස හීනවන ශේෂ ක්‍රමයන්ට පොලි ගානේ කිරීම. right? හීනවන ශේෂ ක්‍රමයන්ට පොලි ගානේ කිරීම මම මේක කියලා දෙන්නම් විදිහට උදාහරණයකින් උදාහරණයක් කියන්නේ ඒක අපිට මෙහෙම හිතන්න පුළුවන්. දැන් අපිට ගණනය කරන්න තියෙන්නේ පොලිය. පොලිය ගන්න. දැන් පුතේ දැන් අපි දන්නවා ණය වාරික. දැන් දුරකටලා අහලා ඇති වාරික වශයෙන් ණය කියන්නේ. බැංකුවෙන් අපි හිතමු ණයක් ගත්තන් පස්සේ අපිට ඒක ගෙවන්න පුළුවන් වාරික වශයෙන්. සමහර වෙලාවට ආයතන වලින් බඩු ගන්න පුළුවන් වාරික වශයෙන් ගෙවන්න. right? එතකොට දැන් අපි යම් කිසි භාණ්ඩයක් වලදී ගන්න අපි ආරම්භක මුදලක් ගෙවලා. එහෙම නැත්නම් අපි ඩවුන් පේමන්ට් එකක් ගෙවලා. ඒතකොට ඉතිරි ප්‍රමාණය අපි ණය විදියට තියාගෙන ඒක සමාන වාරික වලින් ගෙවන්න පුළුවන්. right? ඒතකොට අපිට මේක දැන් අපි යම් කිසි ණය මුදලක් ලබා ගත්තොත් ඒකට අපිට සමාන වාරික වලින් ගෙවන්නත් පුළුවන්. සමහර වෙලාවට බැංකුව හදන්න පුළුවන්. අසමාන වාරික විදියට හදන්න පුළුවන්. ඒතකොට අපි සාමාන්‍ය පෙළ ගණිතයට ඉගෙන ගන්න අසමාන වාරික වලින් හදන ඒවා. කිසිම සමාන වාරික වලින් හදන ඒවා විතරයි අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට සමාන වාරික වලින් අපි ණය මුදලක් ගෙවීම සඳහා කොහොමද වාරිකය සකස් කරගන්නේ? කොහොමද ණය මුදලට පොලිය සකස් කරන්නේ? කියන එක තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. ඒකට කියනවා අපි හීනවන ශේෂ ක්‍රමයේ මත පොලිය ගන්න එක කියලා. તો හීනවන ශේෂ ක්‍රමයේ මත පොලි ගණනය කරනවා කියන්නේ අපි හිතමු මේ රුපියල් 5000ක මුදලක් අපි ණයට ගන්නවා. රුපියල් 5000ක මුදලක් ණයට ගන්නවා. අපි ඒක රුපියල් 16 කොටස් වලින් ගෙවලා අවසන් කරනවා. right? පළවෙනි මාසෙ රුපියල් 1000ක් ගෙවනවා, දෙවෙනි මාසෙ රුපියල් 1000ක් ගෙවනවා. ඔය විදිහට තුන්වෙනි මාසෙ 10යි, හතරවෙනි මාසෙ 10යි, පස්වෙනි මාසෙ 10යි. ඔය විදිහට මාස 5ක් ඇතුළත රුපියල් 5000 ගෙවලා ඉවර කරන්න පුළුවන්. right? මං කිව්වේ 10000 කිව්වේ පොලියට අමතරව. ඒකට අමතරව පොලියක් ගෙවන්න ඕනේ. right? පොලියක් ගෙවන්න ඕනේ. එතකොට දැන් එහෙම ගෙවනකොට දැන් අපි කියන්නේ අන්න ඒ විදිහට ගෙවනකොට අපි කොහොමද මේකට පොලිය සකස් කරන්නේ? අන්නේ පොලිය සකස් කිරීම ක්‍රම කරන්නේ දැන් අපි හිතමු පළවෙනි මාසේ අපි රුපියල් 5000ක් අපි ගෙවුවා නම් දෙවෙනි මාසෙට ඉතුරු වෙන්නේ රුපියල් 4000යි. right? ඊට පස්සේ ණය මුදලෙන් තවත් රුපියල් 1000ක් දෙවෙනි මාසේ අවසානයේ ගෙවුවා නම් තුන්වෙනි මාසෙට ඉතුරු වෙන්නේ රුපියල් 3000යි. ඔය විදිහට අපිට පොලිය ගෙවීමට පොලිය සකස් වීමට ඇති මුදල ක්‍රමයෙන් අඩු වෙවි යනවා. පොලිය සකස් වීමට ඇති මුදල ක්‍රමයෙන් අඩු වෙවි යනවා. එතකොට අපි අන්න ඒකට අපි කියන හීනවන ශේෂය කියලා. අපි හැමදෙස්සෙම පොලිය සකස් කරන්න ඕනේ හීනවන ශේෂය මත. ඒතර අපිට තියෙනවා කාර්යයන් දෙකක්. එකක් තමයි අපිට තියෙන සමාන වාරික වෙන්නත් වාරිකේ හදන්න ඕනේ. right?
හැම මාසෙම සමාන ප්‍රමාණයෙන් ගෙවන්න හදන්නත් ඕනේ. ඊළඟට තීනවන ශේෂයට පොලිය හදන්නත් ඕනේ. ඔය දෙකම කොහොමද අපි කළමනාකරණය කරන්නේ කියලා බලමු. අපි මෙහෙම හිතන්න. දැන් මේව මතක් කරගන්න. දැන් හිතන්න පුතාගේ යාළුවෙක්ගේ හිතවත්ම යාළුවෙක්ගේ නමක් මතක් කරගන්න. එහෙම හිතන්න දැන් පුතා ණය වාරිකයක් ගත්තා. ණය මුදලක් ගත්තා. රුපියල් 5000ක ණය මුදලක් යාළුවගෙන් ලබා ගත්තා කියලා හිතන්න. රුපියල් 5000ක ණය මුදලක් යාළුවෙක්ගෙන් ලබා ගත්තා. දැන් මේක ඇඟටම ගන්න ඕනේ. දැන් අපි හිතමු රුපියල් 5000ක ණය මුදලක් යම් අවස්ථාවකදී යාළුවගෙන් ගන්න. right? යාළුවගෙන් ගන්න. අපි හිතමු යාළුවා ගේ නම අපි හිතමු යාළුවගේ නම යොහාන් කියලා හිතමු. යොහාන් කියන යාළුවගෙන් රුපියල් 5000ක මුදලක් ගත්තා. දැන් හිතා ගන්න පුතේ දැන් ඔයාගේ යාළුවෙක් රුපියල් 5000ක මුදලක් ණයට අරගෙන. හැබැයි ඉතින් යාළුවා අපි හිතමු පොලියක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම්. එයා කියන මට මාසෙට රුපියල් 10000ක් ගෙවලා ඔක අවසන් කරලා දාන්න. යාළුවා එහෙම ට්‍රාන්ස්ෆර් කරනවා. එහෙනම් අපි මොකද කරන්නේ? එහෙනම් පොලිය නැත්තම් අපි මොකද කරන්නේ? පළවෙනි මාසේ අවසානයේදී අපි ගමු දුන මේක M note M1 M2 M3 M4 M5 දැන් බලන්න මෙතන මාස කීයක් තියෙනවද කියලා මෙතන 1යි 2යි 3යි 4යි 5යි මාස 5යි මේ මාස 5ක කාලයක් ණය මුදල සඳහා අදාළ ටයිම් ලයින් එක තමයි මම මේ ඇන්නේ. කාල රේඛාව. ඒතකොට දැන් මේකේ අපි හිතමු රුපියල් 5000ක් ගත්තා. දැන් අපි හිතමු හැම මාසයක් අවසානයේදී රුපියල් 1000 ගන්න කියලා දැන් යාළුවෝ කැමති වෙනවා බොලිය නැතුව ගන්න. right? එහෙනම් මොකද කරන්නේ? රුපියල් 10000 ගෙවුවා ඉවරයි. මෙතෙන්ට එනකොට ණය මුදල ගෙවලා ඉවරයි. පොලිය ගෙවන්නේ නැහැ. ණය මුදල ගෙවලා ඉවරයි. ඒතර පොලිය නැතුව නම් වාරිකේ රුපියල් 1000යි. හරි සිම්පල්. right? හරිම සරලයි. එතකොට රුපියල් මෙතන පොලිය නැතුව නම් වාරිකය රුපියල් 1000යි. තේරුණා? හැබැයි ඉතින් පොලිය නැතුව දැන් යාළුවෝ කැමති නෑ පොලිය නැතුව මේ. යාළුවෝ කියනවා මට පොලියක් ඕනි කියලා. right? යාළුවෝ කියනවා මට පොලියක් ඕන මේ රුපියල් 5000ක් පොලිය ගන්න. එතකොට දැන් එනවා හරි. දැන් එනවා මේ විදිහට එනවා 5000ක් විතරක් දීලා කියන්නේ නැහැ. එහෙනම් රුපියල් 1000ට එකතු කරන්න ඕන පොලියක්. right? රුපියල් 1000කට පොලියක් එකතු කරන්න ඕන. අපිට පුළුවන් මාසෙකට එක ගමනයි ගෙවන්නේ. එහෙනම් මාසික ණය මුදල ගන්න කරගන්න පුළුවන් රුපියල් 1000යි. මාසික ණය ගෙවන ණය මුදල. මාසික ණය මුදල රුපියල් 10යි. එහෙම නැත්නම් මාසිකව ගෙවන ණය මුදල. right? ණය මුදල රුපියල් 10යි. તો වාර්ගය හදන්න ඕනේ වාර්ගයට එන්න ඕන ණය මුදලට එකතු වෙන්න ඕනි පොලි සංරචකය. ණය මුදලට පොලි සංරචකයත් එකතු කරලා තමයි ගෙවන්නේ. તો දැන් අපි බලමු මෙතනදී අපි රුපියල් 1000ක් ගෙවුවා. අනිවාර්යෙන් රුපියල් 1000ක් ගෙවනවනේ. රුපියල් 1000ක් ගෙවුවා. දැන් පළවෙනි මාසෙ තුල මේ මාසෙ තුල රුපියල් 5000ක් තියෙනවා. මේ මාසෙ පුරාට මේ රුපියල් 5000 පවතිනවා. 5000 පවතිනවා. ඊළඟ මාසේ මෙතෙන්දි රුපියල් 1000ක් ගෙවනවා. එහෙනම් මෙතන තියෙන්නේ කීයද? රුපියල් 4000යි. දෙවෙනි මාස පුරාට පවතින රුපියල් 4000ක මුදල.
ඊළඟට මෙතන රුපියල් 1000ක් තව 1000ක් ගෙවනවා. එහෙනම් තුන්වෙනි මාසය පුරාවට පවතින රුපියල් 3000ක මුදල. right? ඊළඟට තුන්වෙනි මාසේ අග වෙනකොට තව රුපියල් 1000ක් ගෙවනවා. එතකොට හතරවෙනි මාසේ තියෙන රුපියල් 2000යි. පස්වෙනි මෙතන රුපියල් 1000ක් ගෙවනවා හතරවෙනි මාසේ අග. එතකොට මෙතන තියෙන අවසාන මාසයේ තියෙන රුපියල් 1000යි. right? අවසාන මාසයේ රුපියල් 1000යි. මෙතන දෙනකොට ණය මුදල මෙතන රුපියල් 1000 ගෙවුවන් පස්සේ ණය මුදල ගෙවලා අවසන් වෙනවා. එතකොට M1 දී M2 දී M3 M4 M5 දී ගෙවනවා. හැම මාසයක් අවසානයේදීම මාස 5ක් තුල මේ ණය මුදල ගෙවලා අවසන් වෙනවා. දැන් මෙතනින් ගෙවෙන ණය මුදල. දැන් මේකට එකතු වෙන්න ඕන පොලිස් සංරක්ෂකය. පොලිස් සංරක්ෂකය මේකට එකතු වෙන්න ඕන. ඒතකොට පොලිස් සංරක්ෂකයත් එකතු කළා තමයි මේ රුපියල් 1000 ගෙවන්නේ. අන්න එතකොට තමයි හරියන්නේ. ඒතකොට හැබැයි සමාන අධ්‍යයන එකතු කරන්නත් ඕනේ. right? එකම අධ්‍යයන. අපි කොහොමද පොලිය හදන්නේ? දැන් අපි හිතමු අපිට සාමාන්‍ය ගැටලු වල දෙන්නේ දුන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. වාර්ෂික පොලිය අනුපාතිකය. දැන් වාර්ෂික පොලිය අනුපාතිකය ගත්තොත් වාර්ෂික පොලිය අනුපාතිකය. අපිට වාර්ෂික පොලිය අනුපාතිකය අපිට දෙන 124යි කියලා. ගැටලුවේ දෙන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය සාමාන්‍යයෙන්. right? වාර්ෂික පොලිය. අපි දන්නවා වසරකට මාස කීයක් තියෙනවද? මාස 12. එහෙනම් මාසික පොලිය කීයද? 24 12න් බෙදුවන් පස්සේ අපිට මාසික පොලිය ඕනේ. ඇයි අපි මාසික පොලිය ගන්නේ? ඇයි අපි මෙතන පොලිය හදන්නේ මාසිකව තියෙන්නේ. මේ මුදල් පවතින්නේ මාසික කාලයක්. නම් මුදල් පවතින්නේ. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ මේක පොලිය හදන්න මාසික පොලිය අනුපාතිකය. right? එහෙනම් මාසික පොලිය අනුපාතය එම නිසා මාසික පොලිය අනුපාතය 24 බෙදීම 12. එතකොට අපිට එනවා 100ට 2යි. මාසික පොලිය අනුපාතිකයේ 100ට 2යි කියන්නේ. 24 12 බෙදන්න මාසෙට අවුරුද්දට මාස 12ක් තියෙන නිසා ඒක මාසයකට පොලිය 100ට 2යි කියලා. එන්න මේ 100 හැමතිස්සෙම මතක තියාගන්න පුතේ. පොලිය අනුපාතිකයේ 12න් බෙදලා එන කොටසක් තමයි අපි මේ ගැටලුවේදී භාවිතා කරන්නේ. බොහෝ වෙලාවට හැමතිස්සෙම වගේ අපෙන් අහන්නේ පොලි ගන්න එක වීම සඳහා මේවැදී අහන්නේ මාසික වාර්ෂික පොලි ගැටලුව අහන්නේ. බහුතරයක්ම ගැටලු තියෙන්නේ මාසික වාර්ෂික පොලි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා හැමතිස්සෙම මේ පොලි අනුපාතිකයේ මාසික පොලි අනුපාතිකයේ සකස් කරගන්න. හරි. දැන් බලමු පොලිය කොහොමද? දැන් අපි දන්න කලින් ගැටලුවේදී පොලිය හදලා තියෙනවා. දැන් පොලිය කීයක් එන්න ඕනද? එතකොට අපි දන්නවා දැන් පළවෙනි මාසේ රුපියල් 5000කට පොලිය. දැන් අපි පුළුවන් මෙතන එකපාරට ලියන්න මුළු පොලිය. මුළු පොලිය පළවෙනි මාසේ තියෙන රුපියල් 5000ක මාස කාලයක් තියෙනවා. එහෙනම් රුපියල් 5000ට අපිට පොලිය හදන්න පුළුවන්. 5000ට පොලිය හදන්න පුළුවන් 100ට 2 ගානේ. මෙන්න පොලිය 5000. right? ඊළඟට 4000 ඊළඟ මාසෙ තියෙන 4000. එහෙනම් 4000 තියෙන මාසික කාලයක් ඒ 4000ට 30 ගන්න පොලිය. ඊළඟ මාසෙ තුන්වෙනි මාසෙ තියෙන රුපියල් 3000. ඒ 3000ට 100ට 2 ගන්න පොලිය ගන්න. අවසාන මාසෙ තියෙන්නේ රුපියල් 2000. හතරවෙනි මාසෙ තියෙන රුපියල් 2000යි ඒකට 100ට 2 ගන්න පොලිය ගන්න. ඊළඟට අවසාන මාසෙ තියෙන රුපියල් 1000යි ඒකට 100ට 2 ගන්න පොලිය ගන්න. ඔන්න බලන්න. දැන් මෙතන රුපියල් 5000කට පොලිය හැදෙනවා. මෙතන 4000කට පොලිය හැදෙනවා.
මෙතන 3000කට පොලිය ඇදෙනවා. මෙතන 2000කට පොලිය ඇදෙනවා. මෙතන 1000කට පොලිය ඇදෙනවා. දැන් මට ඇත්තට මේ 5000 කියලා කියන්නේ පහ වැඩි කිරීම 1000. අපි පළවෙනි මාසේ පොලිය ඇදෙන 5000 10 5කට. අපි හැම මාසෙකම දැන් අපි අපිට නිකන් මේක දිහා බැලුවම පස්සේ දෙන්නේ. අපි හදන්න රුපියල් 5000කට පොලිය හදන්න. 10 5කට වගේ හිතෙන්නේ නේ. 5000කට පොලිය හැදෙන්න ඕන කියලා හිතෙන්නේ මේක දිහා ගැටලු දිහා බැලුවා. නේ? මේක දිහා බැලුවා රුපියල් 5000කට පොලිය හදන්න. අපි මුලින්ම ගත්ත රුපියල් 5000 නැහැ ටිකක්. ඒක මම රුපියල් 5000කට පොලිය හැදෙන්නේ. නමුත් එහෙම නැහැ. right? එහෙම නෑ. හොඳට බලන්න. දැන් බලන්න මෙතන පොලිය කීයක් ඇද්ද? 10 5කට හැදෙනවා. මෙතන පොලිය කීයක් ඇද්ද? 10 4කට හැදෙනවා නේ. මේ 4000 ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 1000 නේ. මෙතන පොලිය කීයක් ඇද්ද? මෙතන හැදෙනවා 10 3කට පොලිය හැදෙනවා. ඊට පස්සේ මෙතන හැදෙන දෙක වැඩි කිරීම 10 දෙකකට පොලිය. අවසාන මාසේ 10 එකකට පොලිය. ඔන්නේ. දැන් බලන්න ඔක්කොම 10 කීයකට පොලිය ඇද්ද? 10 කීයකට පොලිය ඇද්ද? මෙතන 10 5කට පොලිය ඇද්ද? මෙතන 10 4කට පොලිය ඇද්ද? මෙතන 10 3කට පොලිය ඇද්ද? 10 දෙකට 10 දෙකට අපිට පුළුවන් මෙතන 10 පිටට ගන්න පුළුවන්. 10 වැඩි කිරීම දෙක බෙදීම 100 පිටට ගන්න. හැම පදයකටම මෙන්න 10 වැඩි කිරීම දෙක බෙදීම 100 පොදුයි මේ කොටස පොදුයි. මේක පිටට ගන්න. මේ 10 වැඩි කිරීම මේ කොටස පොදුයි හැම පදයකම. 10 වැඩි කිරීම දෙකකට 100 පොදුයි. ඒ කොටස එළියට ගන්න පුළුවන් හැම පදයකම. මේ ආකාරය. right? ඒක එළියට ගන්න. බස්සේ මේ වරහන ඇතුලේ ඉතුරු වෙන්නේ මොකක්ද? වරහන ඇතුලේ ඉතුරු වෙන්නේ 5 ධන 4 ධන 3 ධන 2 ධන 1. දෙක ධනෙ. මෙන්න මේකට අපි කියන දැන් බලන්න අපි 10 කීයකට මේකෙන් අපි පොලිය හදන 10 සංඛ්‍යාව. දැන් මෙතන 10 5යි මෙතන 10 4යි මෙතන 10 3යි 10 2යි 10 1යි. તો මෙතන තියෙන මේ 10 ගන්න 5 4යි 9 9යි 3යි 12යි 12යි 2යි 14යි දැන් 15යි. මෙතන 15ක් තියෙනවා. මෙතන 15ක් තියෙනවා. ඉතුරු වෙලා යනවා 15යි. මෙතන එනවා මුළු පොලිය මේක 15. මෙන්න මේකට අපි කියනවා මාස ඒකක ගණන කියලා. මාස ඒකක ගණන. දැන් මේකේ මාස ඒකක ගණන අපි ගෙවන කාලපල මේ ගෙවන කාල මේ කාලේ ඇවිල්ලා මාස 5 නම් එන්න ගෙවන කාල සීමාව මාස 5 නම් ගෙවීමේ කාල සීමාව එතකොට අපිට මෙතන එන්නේ 5න් තමයි පටන් ගන්න. 1 සිට 5 දක්වා තියෙන පද සංඛ්‍යාව එකතු වෙන්නේ. right? මාස එකක ගන්න. right? මාස එකක ගන්න. එතකොට දැන් මෙතන බලන්න මාස එකක ගන්න මේකට කියලා. දැන් එන අපි මාස එකක ගන්න කෙලින්ම 1000 වැඩි කිරීම මාසික ණය මුදල මාසික පොලි අනුපාතයෙන් වැඩි කරලා මාස එකක ගන්න වැඩි කිරුවා නම් අපිට මුළු පොලිය එනවා. right? මුළු පොලිය එනවා. මේ ආකාරයට. එතකොට දැන් මේ මුළු පොලිය ගත්තොත් මේ ආකාරයට බොහොම ලේසියෙන් අපිට ගණනය කරගන්න පුළුවන්. ඒක මෙන්න මේ ටික එකතු කරලා දැන් අපිට මෙතන නම් ඇත්තටම 1 සිට 5 දක්වා අගයන් 5යි තියෙන්නේ. මේක අපිට හිතෙන් එකතු කරගන්නත් පුළුවන්. නමුත් මෙහෙම කරන්න බෑනේ අපිට හැමතිස්සෙම
අපිට තියෙන්න ඕන පුතේ මෙතන සූත්‍රයක් තියෙනවා. සූත්‍රයක් ගන්න. ඒ නිසා මෙන්න මේක ගන්න ක්‍රමයක්. දැන් අපි හිතුව මෙතන පද 5ක් තියෙනවා නම් කොහොමද? පද 10ක් තියෙනවා නම් කොහොමද ගන්න? පද 20ක් තියෙනවා නම් කොහොමද ගන්න? right? ඕන පද ගන්නකට ගන්න පුළුවන්. right? ඒකට පුළුවන් පුතේ අපිට මේ ක්‍රමයක් තියෙනවා මේ සරණපාල මෙතන. සරණපාල ක්‍රමය කියලා. මොකද සරණපාල ක්‍රමය කියන්නේ මේක. right? එක්තරා පන්තික හිටිය විදිහට බොහොම දඟකාර ළමයි. ගුරුවරයා දෙන වැඩක් කරනවා හැබැයි දඟත් කරනවා. කොච්චර වුණත් ඒවත් කරනවා හැබැයි දඟත් කරනවා. මොකද දක්ෂ නිසා මේ ගුරුවරයා දීපු වැඩේ ටක් ගාලා කරලා ආයෙ දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඔබ ගුරුවරයාට කරන්නම දෙයක් නැහැ. ගුරුවරයාට ආපු ප්‍රශ්න ගුරුවරයා කල්පනා කරුවා හැබැයි වැඩ කරනවානේ. දෙන වැඩක් කරනවානේ ඕන එක. ඒකට දැන් මේ කොල්ලා නිශ්ශබ්ද කරලා තියාගන්න ඕනකම දිනන ඒ නිසා මේ කල්පනා කරුවා ගුරුවරයා මම දෙනවා 1 සිට 100 දක්වා අගයන් ටික එකතු කරන්න කියලා. සරණ පාඩට දුන්නා. 1 සිට 100 දක්වා අගයන් ටික එකතු කරන්න. right? දැන් මොකද දැන් ගුරුවරයා හිතුවා දැන් මේ කාලේ ගණන් මේක එකතු කරන්න. එතකොට මොකද දෙන වැඩ ඕන එකක් කරනවා. ඒ නිසා ගුරුවරයා කල්පනා කරුවා මේක දීලා පොඩ්ඩක් කූල් ඩවුන් කරන්න ඕනේ කියලා. එතකොට දැන් එහෙම දීලා ඉවරනකොට එකපාරටම සරණපාල උත්තරේ එනවා. 1 සිට 100 දක්වා එකතු කරන එක එකපාරට උත්තරේ ඇවිල්ලා කිව්වා කොහොමද? කොහොමද කිව්වේ? කොහොමද ඒක කිව්වේ? දැන් ඔන්න බලන්න මේ අපි කිව්වේ මොකද්ද? දැන් 1 සිට 100 දක්වා එකතු කරන්න තියෙනවා. බොහොම සරලයි. අපිට කරන්න තියෙන්නේ එකයි. දැන් අපි මේක ශ්‍රේණි පාඩමේදී කරනවා. right? එකයි පළවෙනි පදයයි අවසාන පදයයි එකතු කරලා දෙකෙන් බෙදලා 100ෙන් වෙනි කරනවා. ඔන්න. එකපාරින් එනවා වගේ මේ ටික. එකයි 100යි එකතු කරලා දෙකෙන් බෙදුවා. මේක 100 එකතු කරා. එතනදී සරණපාල කෙරුවේ ශ්‍රේණිය අග ඉඳන් මුලටයි මුලින් ඉඳන් අගටයි දීලා එකතු කෙරුවා. ඒතර එකම පදේ ඉන්නේ 100 පාරක් ඔක 100ෙන් වැඩි කෙරුවා. ඒ අන්නේ විදිහට මේ ශ්‍රේණිය ගන්න. අපි ශ්‍රේණි පාඩමේදී ඒක සාකච්ඡා කරනවා. right? බොහොම සරලයි. එතන මේක මතක තියාගන්න සරණපාල මෙතන දෙන විදිහට. right? පළවෙනි පදේ අවසාන පදේ එකතු කරලා දෙකෙන් බෙදලා ඒක 100ෙන් ගුණ කරන්න. right? 100ෙන් ගුණ කරන්න. එතන වැඩි කිරීම 100. එතකොට අපිට එනවා. එහෙනම් මෙතනත් අපිට ගන්න පුළුවන් අපි හිතමු වාරික n සංඛ්‍යාව. එහෙම නැත්නම් මාස n සංඛ්‍යාවක් තියෙනවා නම් අපිට එන්න ඕනේ n + 1. n දන එක බෙදීම දෙක වැඩි කිරීම n කියලා විදිහට එනවා. તો අන්න ඒකට මේකට අපි කියනවා මාස ඒකක ගණන. මාස ගණන n නම් 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 අපිට ගන්න පුළුවන් n වාරයෙන් n දන එක බෙදීම දෙක කියලා. එතකොට ඒ විදිහට අපිට ගන්න පුළුවන් 10යි කොටයි නේ. හරි කොහොමද දුවේකට අපිට මෙතන ගන්න තියෙන්නේ මේකෙන්. අපි දැන් මම මෙතන සරණපාල මෙතඩ් එක කියලා දෙන්නේ නැහැ. මෙතනදී අපි කොහොම හරි මේ අපි සාමාන්‍යයෙන් දුරට උදාහරණ මතක ඇති මෙන්න මේම සූත්‍රයක් තියෙනවා. n බෙදීම 2යි ඒ දන n කියලා. යම්කි ශ්‍රේණියක පද සංඛ්‍යාවේ අයික්‍ය ඕනම දැන් මේක අපි ඕනම සමාන්තර ශ්‍රේණියකට ගන්න පුළුවන් මේ ක්‍රමය. පළවෙනි පදයයි අග පදයයි එකතු කරලා ඒක දෙකෙන් බෙදලා පද සංඛ්‍යාව ගුණ කරලා පස්සේ අපිට මුළු පද සංඛ්‍යාවේ අයික්‍ය.
ඒතර අපිට මෙතනදී අපිට ඒක යොදා ගන්න පුළුවන්. මාස ඒකක ගන්න සොයන්න. right? එහෙනම් අපිට මාස ඒකක ගන්න සඳහා සූත්‍රයක් තියෙනවා. මේවා අනිවාර්යයෙන් මේ පාඩම කරනවා නම් හොඳට මතකයේ තියෙනවා. මාස ඒකක ගන්න අපි මාසික වාරික් ගන්න එහෙම නැත්නම් ණයන්දල පියවන කාල සීමාව දැක්වෙන මාස ගන්න දන්නවනම් මේ මාස ගන්න අනුව අපිට මේ සූත්‍රයට අවශ්‍ය කරනවා මාස ඒකක ගන්න. එහෙනම් මාස ඒකක ගන්න මාස සංඛ්‍යාව ගන්න එන්නම් මාස ඒකක ගන්න. එන් වාරය එන් දන එක බෙදීම දෙකේ. එන් වලට එකක් ඒක කියන්නේ පළවෙනි පදේ මේ අවසාන පදේ ඒක විකල්ප දෙකකින් බෙදලා එන් වලින් ගුණ කරා. එහෙනම් මෙතෙන්ට එන්නේ අපිට මේ 10 වැඩි කිරීම දෙක බෙදීම 100 වැඩි කිරීම මෙතන 5 ධන 5 වාරයක් 5 ධන 1 බෙදීම 2. දැන් මෙතන එන්න මේක සුළු කරලා තියෙන්නේ 15 අපිට එන්නේ. මෙතන 15 එන්නේ මෙතන. මේක සුළු කරලා ගන්න. මේ ටික එකතු කරුවොත් 15 එන්නේ. දැන් මේ අපි කෙටි ක්‍රමය තමයි මේක. මේක තමයි සූත්‍රය මාස එකක ගන්න. එහෙනම් අපිට මෙතනින් අපිට සම්පූර්ණ මුළු පොලිය සඳහා සූත්‍රයක් එනවා. එහෙනම් මුළු පොලිය සඳහා සූත්‍රයක් අපිට ගන්න පුළුවන්. මුළු පොලිය අපිට එනවා මේ විදිහට ලියන්න පුළුවන්. මාසික ණය මුදල. මතන් අපිට කියන්න පුළුවන් මාසකට. ගෙවන ණය මුදල. මාසකට ගෙවන ණය මුදල වැඩි කිරීම මාසික පොලිය අනුපාතය. මාසික පොලිය අනුපාතිකය වැඩි කිරීම මාස ඒකක ගන්න. ඔන්න මේ තුන එකට ගුණ කෙරුවා පස්සේ අපිට එනවා මුළු පොලිය. මොකද කරන් තියෙන්නේ මාසකට ගෙවන ණය මුදල කියන්නේ මේක ගැටුණා රුපියල් 1000යි. ඒ මාසකට ගෙවන 1000යි මේක ණය මුදල. මේක ණය සංරචකය. ණය ඒ මාසිකව ගෙවන ණය සංරචකය. එතකොට මේ ණය සංරචකේ රුපියල් 1000යි. එතකොට මෙතන දෙන්නේ රුපියල් 1000යි. මෙතන දෙන්නේ මාසික පොලිය අනුපාතිකය. මාසික පොලිය අනුපාතය 100ට 2යි. ඒක දෙක කියන එක 100ෙන් බෙදලා මෙතන දාන්න ඕනි. ඊට පස්සේ මාසෙක ගන්න. මේක තමයි සූත්‍රය. ඉතින් මේ අනුව අපි ගත්තොත් අපිට එන්නේ 1000 වැඩි කිරීම 2/100 වැඩි කිරීම පහවාරය පහදන එක බෙදීම 2. එතන පහදන කියන්නේ 6යි 6ට දෙවලක් 3යි මෙතන දෙවලක් 1යි මෙතන බිඳු දෙකක් කැපෙනවා. ඒතකොට අපිට එන්නේ මෙතන 5 7 3 15 5 2 30යි අපිට එන රුපියල් 300යි කියලා එනවා. මේ සම්පූර්ණ පොලිය. එවන අපි කොහොමද ණය වාරිකය සකස් කරගන්නේ? දැන් ණය වාරිකය. දැන් අපි මේ යොහන්ගෙන් තමයි අපි රුපියල් 5000ක් ණය මුදලක් ලබා ගන්නේ. දැන් යොහන් කැමති නැහැ මේ එක ගණන් ගන්න එක මාස. දැන් මේ මුදල ණය මේ අවස්ථාවේ පොලිය මෙච්චරයි ඒ නිසා ඒ පොලිය මේ මාසෙට. ඒ වෙනස් අගයන් ගන්න කැමති නැහැ. මොකක් හරි එක මුදලක් හැම මාසයකම ගන්න කැමති. ඒක තමයි අපි සමාන වාරික වලින් ගෙවනවා කියන්නේ. ඒ සමාන වාරික වලින් ගෙවනවා නම් මෙතනදී අපිට සමාන වාරිකය හදන්න පුළුවන්. මෙන්න මේ තමයි මුළු සම්පූර්ණ කාල මේ පරිච්ඡේදයට. සම්පූර්ණ කාල පරිච්ඡේදයට පොලිය තමයි මේ රුපියල් 300 කියන්නේ. එහෙනම් අපිට පුළුවන් වාරික පාට මේක බෙදන්න. මේක බෙදන්න 5න් බෙදන්න. 300 5න් බෙදන්න. එතකොට අපිට එනවා මාසකට ගෙවිය යුතු පොලිය.
මාසකට ගෙවිය යුතු පොලිය මාසකට ගෙවිය යුතු පොලිය අපිට රුපියල් 300 බෙදීම 5. එතකොට අපිට එන රුපියල් 60යි. රුපියල් 60. එහෙනම් අපි මොකද ගන්න? මෙන්න මේ රුපියල් 60 මේ හැම 10කටම එකතු කරනවා. මේකටත් රුපියල් 60ක් එකතු කරන්න ඕනේ. මේකටත් 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 60ක් එකතු කරන්න ඕනේ. ඔය විදිහට හැම මාසෙකම මෙන්න මෙච්චරක් ගෙවන්න. එහෙනම් අපිට ගන්න පුළුවන්. ඒකට වාරිකී අගේ කියේ. එහෙනම් මාසික වාරිකී කියේ. මාසික වාරිකී. ඒකට කියන්නේ මාසික වාරිකේ රුපියල් 1060යි. රුපියල් 1060යි. රුපියල් 1000 කියන්නේ ණය මුදල. ඒතකොට මාසික වාරිකේ හදනකොට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ඒකට සංරචක දෙකක් තියෙනවා. මේ මාසික වාරිකේ හැදෙන්නේ හැමතිස්සෙම 1060 කියන එක හැදෙන්නේ එකක් අපිට තියෙනවා ණය සංරචකය. මේක අඩංගු වෙලා තියෙනවා ණය සංරචකය ධන පොලි සංරචකය. පොලි සංරචකය ණය සංරචකය දෙකම අඩංගු වෙලා තමයි මේ මාසික වාරිකය සකස් වෙන්නේ. ඔය විදිහට අපිට ඕන කෙනෙකුට හරිම ලේසියට මාසික වාරිකය හදන්න තම වැදගත් දේ තමයි මෙන්න මේ සූත්‍ර දෙක මතක තියාගන්න. මාස ගණන එන්න, ඒ කියන්නේ මාසික වාරික එන්න වලින් ගිවන්න බලාපොරොත්තු වෙනවා. මාස එකක ගණන එන්නේ එන් වාරයක් එන් දාන එක බෙදීම දෙක මේක ඕනේ. ඊළඟට මේ සූත්‍රය මතක තියාගන්න මුළු පොලිය හදන සූත්‍රය මාසකට ගෙවන ණය මුදල මාසික පොලිය අනුපාතිකය මාස එකක ගන්න. එතකොට මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ මෙතන අපිට එනවා මේක සුළු කරලා ගත්තන් පස්සේ මේකට 1000යි මෙතන මාසික පොලිය අනුපාතිකය මෙතන මාසයක ගණන ආදික රුපියල් 300. මේ රුපියල් 300 කියන්නේ මුළු කාල පරිච්ඡේදයට පොලිය ඒක සමාන කොටස් පහකට බෙදලා මේ ණය සංරචකයට එකතු කරුවාන් පස්සේ අපිට එනවා මාසික වාරිකය. එහෙමනම් අපිට පුළුවන් ඒ ආකාරයට වාරිකය හදන්න. ඒ වගේ අපිට ඕන කාල සීමාවකට මේ වගේ ණය වාරිකය හදන්න සකස් කරන්න පුළුවන්. right? අපි ඊළඟට බලමු මේක ඇත්තේ ගැටලු කීපයක් සාකච්ඡා කරන්න. right? මේ ගැටලු බලන්න. දැන් මේකේ 127කට වාර්ෂික පොලිය අනුපාතිකයක් ඇත්තේ රුපියල් 20000ක මුදලක් කරන්නේ. හැබැයි මාස 7කින් ගෙවන්න. මාස 7කින් ගෙවනවා කියන්නේ ණය කාල සීමාව ඇවිල්ලා මාස 7යි. එමුනම් වාරික 7ක් වෙනවා. වාරික ගණන 7යි. සිම්පල් එන් වලගේ 7යි. සිම්පල් එන් වලගේ 7යි. මාස 7කින් නම් ගෙවන්නම කරන්නේ වාරික ගණනත් 7යි, මාස ගණනත් 7යි. එතකොට ඒක තමයි සිම්පල් එන් කියලා කියන්නේ. ඒතකොට දැන් අපි මේකෙදී මාසික පළවෙනි කොටස අපෙන් අහන්නේ මේකේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන අනිත් එන් වලගේ එන් සමානයි 7යි. එන් සමානයි 7 නම් මාස ඒකක ගණන කියෙන්නේ. ඒ නිසා මාස ඒකක ගණන සමානයි 7 වාරයක්. ඒ කියන්නේ n වාරයක් n ධන 1 බෙදීම 2. ඒ කියන්නේ 7 වාරයක් 7 ධන 1 බෙදීම 2. ඉතින් එනවා 7 වැඩි කිරීම සමානයි 7 වැඩි කිරීම 8 බෙදීම 2. 4 28ක් වෙනවා. 28. මාස එකක ගන්න 28යි. ඊළඟට මාසිකව ගෙවනු ලබන ණය මුදල. මාසික ගෙවනු ලබන ණය මුදල කියලා කියන්නේ මෙතන මාසිකව ගෙවන. දැන් අපි මාසිකව ගෙවනු ලබන ණය මුදල කියලා කියන්නේ වාරිකේ නෙවෙයි. වාරිකයත් එක්ක පටලවා ගන්න එපා. මාසිකව ගෙවනු ලබන ණය මුදල.
මාසික ගෙවුම් ලබන ණය මුදල කියන්නේ අපි මේ රුපියල් 21000. අපි මාස 7කින් නම් ගෙවන්නේ මේ 21000 බෙදුවා නම් එක මාසයකට ගෙවන්න මුදල ගන්න පුළුවන්. ඒක තමයි ණය මුදල. මාසිකව ගෙවන ණය මුදල. ඒතකොට එන්නේ අපිට 21000 බෙදීම 7. ඒතකොට අපිට එන රුපියල් 3000යි කියලා. මාසිකව ගෙවුම් ලබන ණය මුදල මේ තමයි රුපියල් 3000. මේකට තමයි එකතු වෙන්න ඕනේ වාරිකය හදන්න නම් පොලි සංරචකය. right? ඒතර පොලි සංරචකය හදන්න හොඳට මතක තියාගන්න මුළු කාල පරිච්ඡේදයටම පොලිය හොයලා ඒ පොලිය අපි බෙදන කොටස් 7කට. ඉන් කොටස මේකට එකතු කරලා තමයි පොලිය හදන්නේ. මොකද අපිට ගෙවන්න වෙන්නේ සමාන වාරික වලින්. right? සමාන වාරික වලින් ගෙවන නිසා අනිවාර්යෙන් මුළු පොලිය ඇත මුළු පොලිය සඳහා සූත්‍රය අපි ගත්තා. මොකද මුළු පොලිය සඳහා සූත්‍රය. මුළු පොලිය අපිට ගන්න පුළුවන් මුළු පොලිය මාසික ණය මුදල රුපියල් 3000යි. මාසික ණය මුදල රුපියල් 3000යි. ඉතින් මාසික ණය මුදල වැඩි කිරීම මාසික පොලිය අනුපාතය. මෙදී 124යි මේ වාර්ෂික පොලිය අනුපාතය. වාර්ෂික පොලිය අනුපාතයේ 124 නම් මාසික පොලිය අනුපාතය කියන්නේ. මේ 24 බෙදෙන්න ඕනේ 12යි. අවුරුද්දට මාස 12ක් තියෙන නිසා මේ 12න් බෙදුනහම 24 බෙදීම 12 2යි 102යි. ඒතකොට අපිට එන්නේ මෙතන 102 වැඩි කිරීම මාස ඒකක ගන්න. මාස ඒකක ගන්න අපි යුවා 28යි කියලා. right? උත්තර පත්‍ර 28යි. 28යි. මේක වැඩි කරන්නේ. ඇත්තටම අපි රුපියල් 3000 7යි අපි ණය වශයෙන් ගත්තේ මේක අපි අන්තිම 3000 28කට පොලිය හදනවා. ඒක තමයි මේක ඇතුලේ තියෙන විශේෂත්වය. මේ 3000 28කට පොලිය හදනවා. ඒ 3000 අපි ගත්තේ 7යි. 3000 7ක් නේ 21000 කියන්නේ 3000 7යි ගත්තේ නම් 3000 28කට පොලිය හදනවා. එතකොට මෙතන බිඳු දෙකක් කැපෙනවා. මෙතන එන්නේ අපිට 6යි අවරක් 48න් 8 ඉතිරි 4ක් අවරක් දෙක අවරක් දෙක 12යි 12යි 16යි. එතකොට අපිට එනවා රුපියල් 1680ක් එනවා. 1680ක්. මේ මුළු පොලිය නම් මාසකට පොලිය 1680 බෙදන්න මොනවද? තුන අපිට එනවා රුපියල් 4.2 රුපියල් 240යි. මාසයකට පොලිය රුපියල් මාසකට පොලිය රුපියල් 240යි. ඒ නිසා වාරිකය මාසික වාරිකය රුපියල් 3000 දැන් 240 සමානයි රුපියල් 3240. රුපියල් 3240. මෙන්න මේ ආකාරයට අපි පුළුවන් මාසික පොලිය ලබා ගන්න. අපිට තියෙන්නේ 3000යි. මේ තියෙන ණය සංරචකය, පොලි සංරචකය දෙක එකතු කරලා පස්සේ අපිට එනවා වාරික, මාසික වාරික. එතකොට මෙන්න මේ යකින් කියන්නේ රුපියල් 3240 බැගින් 7 පාරක් ගිහුවන් පස්සේ මාස 7ක් එක් මාසේ අවසානයේ ගිහුවන් පස්සේ
ණය මුදලෙන් නිදහස් වෙන්න පුළුවන්. right? අන්න ඒ ආකාරයට අපි නිවාඩු ගැටලුවක් හදාගන්නවා.